හරි එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අපි අද සරල රේඛාව ඉතුරු ටික අන්තිම ටික කරමු. හරි? ඔයගොල්ලන්ට මතක ඇති සරල රේඛාව අපි කොටස් දෙකකට කරන්නේ. ඒකේ පළවෙනි කොටසෙන් අපි කළා රේඛාවක සමීකරණය. නැත්නම් සරල රේඛාව විස්තර වෙන්නේ ලක්ෂයයි. ඊට පස්සේ අනුක්‍රමණයයි වගේ. ආයි මොන සරල රේඛාව ගානාවත් මේ දෙක විතරයි. මේ දෙක හරියට තේරුම් ගන්න පුළුවන් කෙනාට සරල රේඛාව තියෙන ටිකයි. හරි? එතකොට මේක අපි තියරි තුනක් කළා. මූලික තියරි තුන. සමාන්තර වෙන්න අවශ්‍යතාවය, ලම්බක වෙන්න අවශ්‍යතාවය, රේඛා දෙකක් අතර කෝණය tan θ. මෙන්න මේ කරුණු තුනෙන් ඕනම ගානක් හදන්න පුළුවන්. ලක්ෂයක සිට රේඛාවකට ලම්බක දුර, රේඛාවක් තුලින් ලක්ෂයක ප්‍රතිබිම්බය, රේඛාවල කෝණ සමච්ඡේදකවල සමීකරණ, රේඛාවක් තුලින් රේඛාවක ප්‍රතිබිම්බය. ඕවා මේ තියරි තුනෙන් ගන්න පුළුවන්. හරි? එතකොට අපි ඊට පස්සේ කළා පරාමිතිය කියලා එකක්. සරල රේඛාවනේ. එහෙනම් පරාමිතිය උනා විස්තර වෙන්නේ ලක්ෂයයි අනුක්‍රමණයයි මත. මේක xy කියලා ගත්තොත් නේද? y ඍණ y කණ්ඩාංකයේ බෙදීම x ඍණ x කණ්ඩාංකය කියන්නේ අනුක්‍රමණය. මේක y ඍණ y නෝට් බෙදීම m, x ඍණ x නෝට් බෙදීම එක සමානයි t කියලා ගත්තා. එතකොට මේකෙනුත් කරන්නේ මේ රේඛාව මත ඕනෑම ලක්ෂයක් නිරූපණය කරන්නේ. ඒකේ තියෙන විශේෂත්වය xy කියලා දෙකක් ඕනේ. දෙකම එක විචල්යකින් ලියන්න පුළුවන්. අපි ඒකට පරාමිතිය කියලා කිව්වා. right? ඒත් උනේ ලක්ෂයයි අනුක්‍රමණය. ඒත් උනේ ලක්ෂයයි අනුක්‍රමණය. හරි? දැන් සරල රේඛාව උඟක් අය මේ තියරි ගොඩාක් කටපාඩම් කරගෙන අවුල් කරලා තියෙනවා. අවුල් කරගෙන තියෙනවා. හරි? පරාමිතිය කියන්නේ ගානක් හදන එක ක්‍රමයක් විතරයි. පරාමිතිය කියන්නේ. හරි? අර මූලික තියරි තුනේ මොන ගානක් පුළුවන්. එතකොට හරි. right. එතකොට ඔයගොල්ලෝ සංක්ෂිප්ත කරගන්න. right. ඕනම දෙයක් කොහොමද කරන්නේ කියලා. අපිට මේ ගොඩාක් දේවල් කටපාඩම් කරන හින්දානේ විෂයක් එපා වෙන්නේ. නේද? මම උගන්වන්නේ ගොඩක් වෙලාවට තියරි පොඩ්ඩයි. හැබැයි ඒකෙන් ඕන ගානක් හදන්න පුළුවන්. හරි? right. ඊට පස්සේ මෙන්න මෙහෙම කටපාඩම් කරගත්ත තියරි ටිකක්. මෙන්න මෙහෙම ඇල්ෆා බීටා ලක්ෂයේ ඉඳලා T Q මේ රේඛාවට ඇති ලම්බක දුර A ඇල්ෆා ධන B බීටා ධන C බෙදීම A වර්ගයේ ධන B වර්ගයේ වර්ගමූලය. ඇල්ෆා බීටා ලක්ෂයේ ඉඳලා ax ධන by ධන c සමානයි බිඳුව. රේඛාවට ඇති ලම්බක දුර ගන්නේ. ලක්ෂයේ කණ්ඩාංක රේඛාවේ ආදේශ කරලා x වල සංගුණකයේ වර්ගය ධන y වල සංගුණකයේ වර්ගයේ වර්ගමූලයෙන් බෙදෙනවා. මේක අපිට මූලික ක්‍රම වලින් හදුවා. අර තියරි තුනෙනුත් හදුවා. ඊට පස්සේ පරාමිතියනුත් හදුවා. පරාමිතියනුත් කරන්නේ මේකේ සමීකරණය පරාමිතික ආකාරයෙන් ලියාගන්න. right? ඊට පස්සේ අපි මේකෙන් අපෝහණය කළා ax ධන by ධන c සමානයි බිඳුව. lx ධන my ධන n සමානයි බිඳුව. මීට කලින් සමාන්තර රේඛා දෙකක් අතර ලම්බක දුරක් කළා. මේකෙන් කෝණ සමච්ඡේදකවල සමීකරණ ax ධන by ධන c බෙදීම a වර්ගයේ ධන b වර්ගයේ වර්ගමූලය ධන හෝ ඍණ lx ධන my ධන n බෙදීම මේක කියලා. මේ කෝණ සමච්ඡේදකවල සමීකරණ. මේ ධන හෝ ඍණ වලින් එන්නේ එකක් මේක අනිත් එක මේක. මේ රේඛා දෙක ලම්බක නොවනවා නම් ඕක එකක් සුළු කෝණ සමච්ඡේදකය. අනිත් එක මහා කෝණ සමච්ඡේදකය. right? එතකොට මේවා මූලික ක්‍රම වලිනුත් ගන්න පුළුවන්. ඒ වගේම මේවා ඕනම වෙලාවක කටපාඩමින් දාන්න පුළුවන්. මේක කටපාඩමින් දාන්න පුළුවන්, මේකත් කටපාඩමින් දාන්න පුළුවන්.
නැත්තම් මූලික ක්‍රම වලින් හැදුවා කියලා වරදක් වෙන්නේ නැහැ. chance එක කටපාඩමින් දානකොට ලේසියිනේ. හැබැයි ඔප්පු කරන්න කිව්වොත් අර විදිහට ඔප්පු කරන්න ඕනේ. right? හරි. මේක එකක්. එතකොට මම දැකලා තියෙනවා සමහර අය මෙන්න මේ තියරි එක පාවිච්චි කරනවා. රේඛාවක් තුලින් ලක්ෂයක ප්‍රතිබිම්බය. හරි? මෙන්න මේක ප්‍රතිබිම්බයේ කණ්ඩායම මේක ලියනවා ඇල්ෆා ධන AT බීටා ධන BT. මේකේ T කියන්නේ ඍණ දෙවාරයක් A ඇල්ෆා ධන B බීටා ධන C බෙදීම. A වර්ගයේ ධන B වර්ගයේ. ලියන්න එපා. මේවා දැන් අලුත් සිලබස් එකේ නෑ. මේවා කටපාඩමින් ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නෑ. කටපාඩම් නොකර අර සරල රේඛාව එකේ කරපු මූලික ක්‍රම වලින් හදන්න පුළුවන්. මෙතන කණ්ඩායමක නෙවෙයි. මේක ලම්බක නිසා මේකේ අනුක්‍රමණය දන්නවා. ලක්ෂය දන්න නිසා මේ රේඛාවේ සමීකරණය පුළුවන්. එතකොට මෙතන කණ්ඩායමක හොයන්න පුළුවන් මේ දෙක විසඳලා. එකට එක නිසා මෙතන හොයන්න පුළුවන්. නැත්තම් මේ එක් පරාමිතිය මේ ඒක කරන්නේ මේ රේඛාවේ සමීකරණය ලියනවා පරාමිතික ආකාරයට. ලියලා ඒක xy කියන්නේ මේ රේඛාව මත ඕනෑම ලක්ෂයක කණ්ඩායමකනේ. එහෙනම් මෙතෙන්ට අදාළ පරාමිතියක් තියෙනවා. ඒක t නෝට් කියලා ගත්තොත් මෙතන ලියන්න පුළුවන්. එතකොට t නෝට් හොයන්නේ මේක එකට එකයිනේ. මෙතන කණ්ඩායමක හොයලා මේක ආදේශ කරනවා. හරි? අර ලම්බකේ හිවෝ වගේම නැත්තම් මෙතන කණ්ඩායමක හොයලා ලම්බක දුර හොයනකොට මෙතන කණ්ඩායමකනේ හෙව්වොත් මේකක් දන්නවා එකට එක නිසායි මෙතනක් පුළුවන්. කැමති විදිහට. සමහර අය කටපාඩම් කරගන්නවා මෙහෙම ඉස්සර නම් මේක තිබ්බා. දැන් මේක සිලබස් එකේ නැහැ. තව එකක් තියෙනවා. රේඛාවක් තුලින් රේඛාවක ප්‍රතිබිම්බය. AX ධන BY ධන C. මේවත් දාන්න එපා කටපාඩමින්. මේවටත් ලකුණු නැහැ. මෙන්න මෙහෙම ප්‍රතිබිම්බීය සමීකරණය. මේක LX ධන MI ධන N ඍණ දෙවාරයක් මේක AL BM මෙතන ආයි මේ රේඛා සමීකරණ ලියලා ගන්නවා. ඒකත් නෑ දැන් සිලබස් එකේ කටපාඩමින් දාන්න එපා දැම්මුත් ලකුණු හම්බෙන්නේ නෑ. හරි මේවා හදන විදිය ඔක්කොම මම කිව්වනේ අර තියරි තුනෙන් හදන්න පුළුවන්. හරි ඒක නිසා ඕගොල්ලෝ කටපාඩම් කරන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් තරම්. එතකොට විෂයක් ඉගෙන ගන්න ආසයි වෙනවා. right හරි දැන් අපි අන්තිමට නැවැත්තුවේ right මේක අපි අන්තිමට නැවැත්තුවේ කෝණ සමච්ඡේදකවල සමීකරණනේ ඔයගලන්ට මතක ඇති. ඒකේ සරල රේඛාව එක කියන එකේ අපි ඒක සුළු කෝණ සමච්ඡේදකේ මහා කෝණ සමච්ඡේදකේ අඳුරගන්න එකක් කළා. දැන් මතක් වෙන්නත් එක්ක එක ගානක් හදමු. ලියාගන්න මේ ගාන x ධන y ඍණ 1 සමානයි බිඳුව හා 7යි x ධන y ධන 1 සමානයි බිඳුව. x ධන y ඍණ 1 සමානයි බිඳුව හා 7යි x ධන y ධන 1 සමානයි බිඳුව. රේඛා දෙකෙහි කෝණ සමච්ඡේදකවල සමීකරණ සොයා රේඛා දෙකෙහි කෝණ සමච්ඡේදකවල සමීකරණ සොයා සුළු කෝණ සමච්ඡේදකෙහි සමීකරණය හඳුනා ගන්න. සුළු කෝණ සමච්ඡේදකෙහි සමීකරණය හඳුනා ගන්න. හරි දැන් බලන්න මේ පැත්ත right අපි මේක එක සැරේ ලියන්න පුළුවන්. මෙන්න මේක x ධන y. ඒ කියන්නේ රේඛා දෙක මෙහෙමනේ. එකක් එනවා x ධන y ඍණ 1 සමානයි බිඳුව. 7යි x ධන y ධන 1 සමානයි බිඳුව. හරි මේවා මූලික ක්‍රම වලින් අපි හැදුවා. right
එන ලියන්න. මේ රූපේ ඇඳලා මේ දෙක දාගන්න. දාලා ලියන්න කෙලින්ම කෝණ සමච්ඡේදකවල සමීකරණ. x ධන y කටපාඩමින් දාන්න පුළුවන්. x ධන y ඍණ 1 බෙදනවා x වල සංගුණකයේ වර්ගය එකතු කිරීම y වල සංගුණකයේ වර්ගයේ වර්ගමූලය සමානයි ධන හෝ ඍණ 7x ධන y ධන 1 බෙදීම 7 වර්ගයේ ධන 1 වර්ගයේ වර්ගමූලය ලියගන්න. 7x ධන y ධන 1 7 වර්ගයේ ධන 1 වර්ගයේ වර්ගමූලය. අපි සුළු කරමු. x ධන y ඍණ 1 මෙතන මූල 2යි ධන හෝ ඍණ මෙතන 49යි 49යි 1යි 50යි 50 ලියන්න පුළුවන් 25 වරක් 2 ඒ කියන්නේ 5යි මූල 2යි එකපාර සුළු කළා මේක හරි දැන් මේ මූල දෙකට මේ මූල දෙක කැන්සල් වෙනවා 5යි x ධන y ඍණ 1 සමානයි ධන හෝ ඍණ 7x ධන y ධන 1 කියලා. මේ මූල දෙක කැන්සල් වෙනවා මේක 5න් ගුණ වෙනවා. හරි. දැන් බලන්න. මේකේ අපි ධන සලකනවා. මේකේ ධන සලකනවා. ධන ලකුණ සැලකුවොත් මෙතන එනවා 5x 7x මේ පැත්තට ආවම ඍණ 7x ඒ කියන්නේ ඍණ 2x මෙතන 5ක් y ධන y 5ක් y වලින් y ගියාම 4ක් y 4ක් y මෙතන ධන 1යි මේ පැත්තට ආවම ඍණ 1යි ඒ කියන්නේ ඍණ 6යි කැමති නම් මේක ලියන්න පුළුවන් දෙකෙන් බෙදලා y 2ක් y ඍණ x ඍණ 3 සමානයි බිඳුවට මේක දෙකෙන් බෙදාගෙන ගියහම 2ක් y ඍණ x ඍණ 3 සමාන බිඳුව මෙතන ලියනවා ඍණ සැලකීමෙන් කියලා ඍණ සැලකීම ඍණාගේ ගත්තොත් ඍණ 7x මේ පැත්තට ගෙනහම ධන 7x එනවා ඒ කියන්නේ 12x මෙතන ඍණ 7ක් y මේ පැත්තට ගෙනහම ධන 7ක් y ඒ කියන්නේ 5ක් y මෙතන ඍණ සැලකුවොත් ඍණ y ධන 5ක් y ඒ කියන්නේ ඍණ 6ක් ධන 6ක් y ධන 6ක් y මෙතන ධන 5ක් y මෙතන ඍණ y මේ පැත්තට ගෙනහම ඍණ ධන y මෙතන ඍණ 5යි මේ පැත්ත ධන 1යි ඒ කියන්නේ ඍණ ඍණ සැලකුවොත් මේක ඍණ 1යි මේ පැත්තට ගෙනම ධන 1යි ඍණ 7යි මේකත් ඕනනම් දෙකෙන් බෙදලා හදන්න පුළුවන් 6x ධන 3ක් y ඍණ 2 සමානයි හරි එන ලියන්න කෝණ සමච්ඡේදක දෙකේ සමීකරණ මෙයයි කියලා එනවා. හරි. දැන් බලන්න.
මේ දෙකෙන් අපි දන්නේ නැහැ මේකද සුළු කෝණ සමච්ඡේදකය මේකද කියලා. හරි. එහෙනම් අපි කරන්නේ මෙන්න මේක. දෙකක් y තුන සමාන බිඳුවයි 6x ධන 3y ඉන්න දෙක සමානයි බිඳුව. බලන්න. මෙරට මේ දෙකෙන් අඳුර ගන්නවා සුළු කෝණ සමච්ඡේදකය. ඒක අඳුරගන්නේ මෙහෙම. හරි? මේක අපි තියරි එකේ කළා. මේක ගමුකෝ සුළු කෝණය කියලා. මේක කෝණ සමච්ඡේදකය නම් මෙයක් තීටා මෙයක් තීටා. හරි? හරි. මේක කටපාඩමින් දාන්නත් පුළුවන්. එහෙනම් මේක ඇඳලා දාගන්නකො. දාලා ලියන්න සුළු කෝණය 2 තීටා ලෙස ගනිමු. සුළු කෝණය 2 තීටා ලෙස ගනිමු. ඒ කියන්නේ මේ රේඛා දෙකේ. එහෙනම් මේ මුළු කෝණය 2 තීටා. මේක සුළු කෝණය නම් මේක 90ට වඩා අඩු වෙන්න ඕනේ. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් තීටා අඩු වෙන්න ඕනේ පයි බෙදීම 4ට වඩා. එහෙනම් tan තීටා අඩු වෙන්න ඕනේ. tan පයි බෙදීම 4ට වඩා. ඒ කියන්නේ tan තීටා අඩු වෙන්න ඕනේ. එකට වඩා. එහෙනම් මේකේ දෙපැත්තම දෙකෙන් බෙදුවහම මේක එනවා. දෙපැත්තෙම ටැන්ජන්ට් ගන්න පුළුවන්. සුළු කෝණ නිසා අසමානතාවය මාරු වෙන්නේ නැහැ. tan θ tan π බෙදීම 4යි කියන්නේ ඒකයි. ඒ කියන්නේ මොකද්ද? θ කියන්නේ මොකද්ද? මේ දීලා තියෙන රේඛාවක් සහ සුළු කෝණ සමච්ඡේදකයක් අතර කෝණේ ටැන්ජන්ට්. θ කියලා කියන්නේ මේ දීලා තියෙන රේඛා දෙකෙන් එකක්. එක්ක මේක නැත්නම් මේක. සහ සුළු කෝණ සමච්ඡේදකය අතර කෝණේ ටැන්ජන්ට්. ඒක එකට වඩා අඩු වෙනවා. මෙන්න මේ තියරි එක අපි මීට කලින් මේක කළා. මේ තියරි එක පාවිච්චි කරලා අපි මේකෙන් අඳුර ගන්නවා සුළු කෝණද මහා කෝණද කියලා. එහෙනම් මේක ලියාගත්තට කමක් නැහැ දැන්. right? මේක ලියාගන්න. right? අපි කරන්නේ θ කියන්නේ මේ දීලා තියෙන රේඛා දෙකෙන් එකක් සහ කෝණ සමච්ඡේදකයක් අතර කෝණේ ටැන්ජන්ට් හොයනවා. හරි ගියාගන්න. කැමති එකක් සලකන්න පුළුවන්. එක්ක මෙයා නැත්නම් මෙයා. ගියාගන්න. දෙකක් y ඍණ x ඍණ 3 සමානයි බිඳුව. කෝණ සමච්ඡේදකය හා මේ දෙකෙන් එකක් ගන්න. x ධන y ඍණ 1 සමානයි බිඳුව. රේඛාව සලකමු. කෝණ සමච්ඡේදක දෙකෙන් එකක් ගන්නවා. මේක ගන්නවා. මේ දීලා තියෙන රේඛා දෙකෙන් එකක් ගන්නවා. අරගෙන මේ රේඛා දෙක අතර කෝණේ ටැන්ජන්ට් එක වෙනවා. හරි. ඔයගොල්ලෝ දන්නවා tan θ හොයන්න නම් මෙයාගේ අනුක්‍රමණය ඕනේ. මෙයාගේ අනුක්‍රමණය කියන්නේ මෙයාගේ අනුක්‍රමණය කියලා කියන්නේ m එක.
m1 කියලා කියන්නේ මේක y සමානයි mx ධන c ආකාරයට පත් කළොත් භාගයයි. මේක y සමානයි mx ධන c ආකාරයට පත් කළොත් ඍණ 1යි. හරි. එහෙනම් අපි මේකේ tan θ හොයමු. tan θ සමානයි මාපාංක m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 m1 ඍණ m2 බෙදීම 1 ධන m1 m2 එහෙනම් m1ට දාන්න භාගය අඩු කිරීම ඍණ 1 බෙදීම 1 ධන m1ට දාන්න භාගය මෙයාට දාන්න ඍණ 1 ඒකේ මාපාංක බලන්න සුළු කරලා මේක සුළු කළාම 2න් 3යි මේක 2න් 3යි මෙතන 2න් එකක් ගියාම 1යි අර ඒක හරියට කැන්සල් වෙනවා මං හිතන්නේ 3යි කියලා එන්නේ 3යි එහෙනම් tan θ සමානයි 3යි මෙයා එකට වඩා වැඩි එකට වඩා වැඩි මේක සුළු කිරීම බලන්න හරිද කියලා මේක හරිනේ හරි 3යි බලන්න අපි තෝරගත්තේ සුළු කෝණය නම් සුළු කෝණයේ ටැන්ජනය අනිවාර්යයෙන්ම එකට වඩා අඩු වෙනවා අපි තෝරගත්තේ මේ කෝණ සමච්ඡේදකයයි මේ රේඛාවයි මේ තියෙන කෝණ සමච්ඡේදකනේ එයයි මේ රේඛාවයි තෝරගත්තේ ඒ දෙක අතර කෝණයේ ටැන්ජනය 3ට වඩා වැඩි එහෙනම් 3ට වඩා වැඩි කියන්නේ අපි තෝරගෙන තියෙන්නේ මේ තෝරගෙන තියෙන්නේ මහා කෝණ සමච්ඡේදය. ලියන්න. බැවින් 2y ඍණ x ඍණ 3 සමානයි බිඳුව යන මහා කෝණ සමච්ඡේදකයයි. මහා කෝණ සමච්ඡේදකයයි. ලියන්න මේක මහා කෝණ නම් මේක සුළු කෝණ. එහෙනම් ලියා ගන්න. සුළු කෝණ සමච්ඡේදකය කියලා මේක ලියගන්න. 6x ධන 3y. කියලා ලියගන්න. හරි. හරි. එහෙනම් කටපාඩමෙන් දාන්න පුළුවන් එක තමයි ලක්ෂයක සිට රේඛාවට ඇති ලම්බක දුර. මොකද වෘත්තය කියන පාඩමටත් ඕක ඕනේ. අනිත් එක තමයි කෝණ සමච්ඡේදකවල සමීකරණ. ඒකත් කටපාඩමෙන් දාන්න පුළුවන්. නැත්නම් අර මූලික ක්‍රම වලින් හදලා ගන්නත් පුළුවන්. හරි. ටීචින් කියලා කියන්නේ දන්න දේම කියලා දීම නෙමෙයි. හරි? ඕගොල්ලන්ට ඒක මතක හිටින විදිහට සරල වෙන විදිහට කියලා දෙන්න. හරි? ඒක නිසා තමයි ওই විදිහට කඩලා ඉගෙනන්නේ. right? මූලික ක්‍රම වලින් මොන ගමනක් පුළුවන්. හරි? එහෙනම් ලියා ගන්න ඊළඟ තියරි එක. ලියා ගන්න. ලියා ගන්න මාතෘකාව. රේඛා දෙකක ඡේදන ලක්ෂ හරහා යන වෙනත් ඕනෑම රේඛාවක සමීකරණය. රේඛා දෙකක ඡේදන ලක්ෂ හරහා යන වෙනත් ඕනෑම රේඛාවක සමීකරණය. හරි. ලියාගන්න මේක. ax ධන by ධන c සමානයි බිඳුව හා lx ධන my ධන n සමානයි බිඳුව. ක්‍රමයක් උගත් ax ධන by ධන c සමානයි බිඳුව හා lx ධන my ධන n සමානයි බිඳුව.
රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යනවා. ඡේදන ලක්ෂ හරහා යනවා. වෙනත් ඕනෑම රේඛාවක සමීකරණය Lx ධන my ධන n ධන ලැම්ඩා වතාවක් ax ධන by ධන c සමානයි බිඳුව. ආකාරයේ ගනි. මෙහි ලැම්ඩා යනු පරාමිතියකි. right. මේ පැත්ත අනිවාර්යයෙන් ඉතින් රේඛා දෙකක ඡේදන ලක්ෂ කිව්වොත් ඒ රේඛා දෙක කැපෙන්න එපානේ. ඒ කියන්නේ අසමාන්තර වෙන්න ඕනේ. එහෙනම් විශේෂයෙන්ම ලියන්න ඕනේ නෑ මේවැ අනුක්‍රමණ අසමානයි කියලා. මේකේ අනුක්‍රමණය කියන්නේ ඍණ a යට b, මේකේ අනුක්‍රමණය කියන්නේ ඍණ l යට m. ඔය දෙක අසමානයි කියලා ලියන්න ඕනේ නෑ. මොකද රේඛා දෙකක ඡේදන ලක්ෂ කියලා දීලා තියෙන නිසා. හරි? හරි. කොහොමත් අසමානයි. එහෙනම් අපි පෙන්වන්න ඕනේ මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන ඕනෑම රේඛාවක සමීකරණය මේකයි කියන්නේ. කැමති නම් ලැම්ඩා මේ සමහර අය මේ ලැම්ඩා මියු කියලා දෙකක් දානවා දැම්මට වරදක් නැහැ. එතකොට වෙනත් ඕනෑම රේඛාවක කියලා කියන්න ඕනේ. වෙනත් ඕනෑම රේඛාවක කිව්වේ දැන් මේ දෙකේ මේකේ සමීකරණය නම් ගන්න පුළුවන් මේකෙනු. නමුත් මේකට අනුව මේකේ සමීකරණය ගන්න බෑ. ඒ කියන්නේ මේ රේඛාවේ සමීකරණයම ගන්න බෑ. එහෙනම් මෙතෙන්ට මියු දාලා ලියන්න ඕනේ. ඉතින් අපිට ඒව ඕනේ නැහැ. මොකද අපිට මේ රේඛා දෙකේ සමීකරණ ඕනේ නැහැනේ. නේද? මේ රේඛා දෙකේ සමීකරණ හොයන්න ඕනේ නැහැනේ. අපිට ඕනේ මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා යන වෙන රේඛාවක සමීකරණය. හරි? ඒක නිසා මේ එකකට පරාමිතිය දැම්මහම ඇති. right? හරි. right. අපි මේක සාධනය කරමු. ලියන්න. ax ධන by ධන c සමානයි බිඳුවක lx ධන my ධන n සමානයි බිඳුව. ලියන්න. ax ධන by ධන c සමානයි බිඳුවක lx ධන my ධන n සමානයි බිඳුව. රේඛා දෙකේ ඡේදන ලක්ෂය x naught y naught ලෙස ගනිමු. හරි. එහෙනම් සාධනය කියලා ලියාගන්න. ax ධන by ධන c සමානයි බිඳුව හා lx ධන my ධන n සමානයි බිඳුව. රේඛා දෙකේ ඡේදන ලක්ෂය x naught y naught ලෙස ගනිමු. කියලා මේක ඇඳගන්න. දැන් බලන්න. දැන් අපි සාධනය කරන්න ඕනේ මේක. මේ රේඛා දෙකේ මේක ලිව්ව නේද ලැම්ඩා පරාමිතියක කියලා. අර ප්‍රමේය ලියන්න ඕනේ. රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන වෙනත් ඕනෑම රේඛාව සමීකරණයේ ආකාරය ගනි. ඒක ලියන්න ඕනේ මෙහි ලැම්ඩා යන පරාමිතියක කියලා. හරි? right බලගන්න. මේ පැත්ත. මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය මේකනේ. මේක හරහා අඳින්න පුළුවන් ලක්ෂයක් හරහා අඳින්න පුළුවන් රේඛා අනන්ත ප්‍රමාණයක් තියෙනවා. ඒ මොන රේඛාව ගත්තත් ඒකේ සමීකරණය මේ ආකාරයෙන් දැක්වෙනවා කියලා කියන්නේ. හරි? එහෙනම් අපි සාධනය කරන්න යනවා. මෙන්න මේක කියන්නේ මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන සමීකරණය කියලා. සාමාන්‍යයෙන් මේක හරහා යනවා කියලා පෙන්වන්න මේකේ කණ්ඩාංක හොයලා මේකේ ආදේශ කළා නම් හරිනේ. හරි. එතකොට මේ දෙක සමගාමීව විසඳන්න ඕනේ. එහෙම විසඳන්න නැතුව අපි x0 y0 කියලා දාමු. හොයන්න ඕන වුණොත් හොයමු. right?
ලියාගන්න එහෙනම්. ලියාගන්න. මෙම x0 y0 රේඛා දෙක මත බැවින්. මෙම x0 y0 රේඛා දෙක මත බැවින්. ලියාගන්න. ax0 by0 ධන c සමානයි බිඳුවයි. මේ ලක්ෂය මේ රේඛාව මත නම් ලක්ෂයේ කන්දාංක රේඛාව තෘප්ත කරන්න ඕනේ. මේකත් තෘප්ත කරනවා. lx0 ධන my0 ධන n සමානයි බිඳුව කියලා. හරි. මේ ලක්ෂය මේ රේඛාව මතක් තියෙනවා, මේ ලක්ෂය මේ රේඛාව මතක් තියෙනවා. එහෙනම් ලක්ෂයේ කන්දාංක රේඛා දෙක තෘප්ත කරන්න ඕනේ. ලියාගන්න. මේකට දාන්න 1, මේකට දාන්න 2. දැන් අපි සාධනය කරන්න යන්නේ මේකෙන් නිරූපණය වෙන්නේ සමීකරණය, සරල රේඛාවක සමීකරණය. ඒ සරල රේඛාව x0 y0 හරහා යනවා කියන්නේ. එහෙනම් ලියන්න. මෙන්න මේක ලියන්නකෝ. ලියන්න. lx ධන lx ධන my ධන n ධන ලැම්ඩා වතාවක් ax ධන by ධන c සමානයි බිඳුව. ලියන සමීකරණය සලකමු. මේක ලියලා ලියන්න සමීකරණය සලකමු. සමීකරණය සලකමු. දැන් අපි කියන්න ඕනේ මේකෙන් නිරූපණය වෙන්නේ සරල රේඛාවක් කියලා. ඒ සරල රේඛාවක් වෙන්න නම් මේක x වලයි y වලයි පළවෙනි බලයේ සමීකරණයක් වෙන්න ඕනේ. මේ x පද එක තැනකට ගත්තොත් L ධන ලැම්ඩා a වරක් x m ධන ලැම්ඩා b වරක් y කියලා එනවනේ. ලියන්න. මෙය x හා y හි පළමු බලයේ සමීකරණයක් බැවින් මෙය x හා y හි පළමු බලයේ සමීකරණයක් බැවින් මේන් සරල රේඛාවක් නිරූපණය වේ. මේන් සරල රේඛාවක් නිරූපණය වේ. ලැම්ඩා පරාමිතිය. එහෙනම් මේක x හා y වල පළවෙනි බලයේ සමීකරණය. ඒක නිසා මේකෙන් සරල රේඛාවක් නිරූපණය වෙනවා. ලැම්ඩා පරාමිතිය. දැන් මේක සරල රේඛාවක් කියලා කිව්වා. දැන් අපි කියන්න ඕනේ ඒක x0 y0 හරහා යනවා කියලා. එහෙනම් මේ රේඛාව මේ ලක්ෂය හරහා යනවා කියලා පෙන්වන්න නම් ලක්ෂයේ කන්දාංක රේඛාව තෘප්ත වෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ආදේශ කළාම ශූන්‍යයට සමානයි කියලා. ලියගන්න. x0 y0 මෙහි ආදේශ කරමු. ලියන්න x0 y0 මෙහි ආදේශ කරමු. එතකොට lx0 ධන my0 ධන n ධන ලැම්ඩා වතාවක් ax0 by0 ධන c. හරි. මේකේ ආදේශ කළා තෘප්ත වෙනවා කියලා පෙන්වන්න නම් බිඳුවට සමානයි කියලා පෙන්වන්න ඕනේ. මේක බිඳුවට සමානයි කියලා පෙන්වන්න ඕනේ. කොහොමද ඒක පෙන්වන්නේ? මේක බිඳුවයි කියලා. මෙන්න මේ කෑල්ල සමානයි බිඳුවයි. කියන්නේ. එකෙන්. එහෙනම් හේතුව විදිහට ලියන්න පළවෙනි. මෙන්න මේකත් සමානයි බිඳුවයි. දෙකේ. sorry. මේක වැරදුනා මේක දෙක නේ. මෙන්න මේක දෙක. මේක දෙක. දෙකේ. මේ lx නෝට් ධන my නෝට් සමානයි බිඳුවයි දෙකේ.
මේක සමානයි බිඳුවයි 1. හරි එහෙනම් ලියාගන්න බිඳුව ධන ලැම්ඩා වරක් බිඳුව මේක බිඳුවයි ධන ලැම්ඩා වරක් මේකත් බිඳුවයි සමානයි බිඳුවයි. හරි එහෙනම් අපි කිව්වා මේකේ නිරූපණය වෙන්නේ සරල රේඛාවක් ඒක x0 y0 ආදේශ කෙරුවහම තෘප්ත වෙනවා. ලියන්න. බැවින් මේක අපි ලියාගන්න බැවින් එහෙනම් මේ ලක්ෂය හරහා තෘප්ත මේක තෘප්ත වෙනවනේ ලියන්න බැවින් මේක ලියන්න lx ධන මෙන්න මේ සමීකරණයම ලියන්න මේක ලියන්නකො lx ධන my ධන n ධන ලැම්ඩා වතාවක් ලියන්න බැවින් මේක ලියන්න මේක ලියන්න මේක ලිව්වට පස්සේ බැවින් ඊට පස්සේ ලියන්න මේ සමීකරණය බැවින් lx ධන my ධන n ධන ලැම්ඩා වතාවක් රේඛාව රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා ගමන් කරයි. රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා ගමන් කරයි. මේ නිසා ලියගන්න. ax ධන by ධන c සමානයි බිඳුව හා lx ධන my ධන n සමානයි බිඳුව රේඛා දෙකෙහි ඡේදන ලක්ෂ හරහා යන ඕනෑම රේඛාවක සමීකරණය ලියන්නයි මේක lx ධන my ධන n ධන ලැම්ඩා වරක් ax ධන by ධන c සමානයි බිඳුව ආකාරය ගන්න. මෙහි ලැම්ඩා පරාමිතියකි. ඒ කියන්නේ නියතයක් නෙමෙයි. මෙයා විචල්‍යයක්. ඕගොල්ලෝ දන්නවා මෙයා වෙනස් වෙන්න මේ රේඛා වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා යන රේඛා නිරූපණය වෙනවා. right? හරි. ඔන්න ඉතින් ලැම්ඩා බිඳුව වුණොත් මෙයා එනවා. හරි? ලැම්ඩා බිඳුව වුණොත් මෙයා ගන්න විදිහක් නෑ. එහෙනම් ඉතින් අර ලැම්ඩා මියු දෙකම දාලා හදන්න ඕනේ. ඉතින් අපිට ඕනේ නෑනේ මේ සමීකරණ දෙක හොයන්න යන්නේ නෑනේ. එකකට ලැම්ඩා දෙමුම එන්නේ. හරි. දැන් ලියන්න මතකයට කියලා. මෙයා ඇඳ ගන්න. මෙන්න මේක ඇඳ ගන්න. මෙයා ඇඳලා මේක මාරු කරලා ලියුවත් කමක් නැහැ. නැත්නම් මේක ලියු විදියටම ගන්නකො. lx ධන my ධන n මේක ax ධන by ධන c. මේක මෙතෙන්ට දාලා ලිව්වට කමක් නැහැ. ඉතින් වරදින්නේ. මතකයට කියලා මෙයා ඇඳගන්න. මේකත් කටපාඩමින් දාන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම අපිට මූලික ක්‍රම වලින් පුළුවන්. හරි. එහෙනම් මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන ඕනෑම රේඛාවක සමීකරණය එක රේඛාවක් දන්න ලැම්ඩා වතාවක් අනිත් රේඛාව කියලා
කියන්න පුළුවන්. මේ ලැම්ඩා මෙතෙන්ට දැම්මට අවුලක් නැහැ. මෙතනින් වෙන්නේ. හරි. හරි. අපි මේක තේරෙන්න අපි ගානක් හදමුකෝ. මේ තියරි එකේ ලියාගන්න. 2x ධන y ඍණ 3 සමානයි බිඳුව හා x ධන y ඍණ 2 සමානයි බිඳුව. රේඛා දෙකෙහි ඡේදන ලක්ෂ හරහා යමින් රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යමින් පළවෙනි එක ලියා ගන්න. රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යමින් පළවෙනි එක ලියා ගන්න. 3 2 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය. දෙවෙනි එක y ඍණ 3x ධන 2 සමානයි බිඳුව. y ඍණ 3x ධන 2 සමානයි බිඳුව. රේඛාවට සමාන්තරව ගමන් කරන රේඛාවේ සමීකරණය. තුන්වෙනි එක y ධන 2x ධන 1 සමානයි බිඳුව. රේඛාවට ලම්බකව ගමන් කරන රේඛාවේ සමීකරණය. ගාන මේකයි. මෙන්න මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන රේඛාවක් තියෙනවලු. පළවෙනි එක මෙතන ගණන් තුනක්. මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන එක රේඛාවක් 3 2 හරහා යනවලු. ඒකේ සමීකරණය හොයන්න ඕනේ. තව එකක් තියෙනවලු මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා යන එකක් යනවලු මේ රේඛාවට සමාන්තරව. ඒකේ සමීකරණය හොයන්න ඕනේ. තව එකක් තියෙනවලු මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ හරහා යන එක මේකට ලම්බකව යනවලු. ඒකේ සමීකරණ හොයන්න ඕනේ. හරි? අපිට මේවා ඕනේ මූලික දැනුමින් අපිට හදන්න පුළුවන් ඔය ටික. right? හරි. මේක ඇඳ ගන්නකො. පළවෙනි එක කියලා. ඔන්න පළවෙනි එක. 2x ධන y ඍණ 3 සමානයි බිඳුවයි. x ධන y ඍණ 2 සමානයි බිඳුවයි. හරි. මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා යන රේඛාවක් තියෙනවලු. ඒක යනවලු 3 2 හරහා. හරි. මේක හරියට. ඔන්න පළවෙනි කොටස. හරි. ගණන් තුනක් ඈ. හරි. දැන් මෙහෙමනේ. මේ ඔක්කොම අපි හදලා ඉවරයි. අපේ මූලික ක්‍රමවලින්. අහන්නේ මේ රේඛාවේ සමීකරණයනේ. රේඛාවක සමීකරණ ගන්න ලක්ෂය අනුක්‍රමණය. ලක්ෂය නම් දන්නවා අනුක්‍රමණයක් දන්නේ නැහැ. සමාන්තර ලම්බක කතාවක් නැහැ.
නමුත් මේ දෙක විසඳලා මෙතන කණ්ඩායම් හොයන්න පුළුවන්. එතකොට මෙතන කණ්ඩායම්කෙත් දන්නවා මෙතන කණ්ඩායම්කෙත් දන්නවා. ලක්ෂ දෙක දන්නවා කියන්නේ අනුක්‍රමණය දන්නවා සමීකරණය පුළුවන්. මේක හදන්න පුළුවන් අපේ මූලික ක්‍රමය. අපි බලමු මේක කොහොමද තියරි එකෙන් හදන්නේ කියලා. එහෙනම් මෙන්න මේ රේඛාවේ සමීකරණ ලියනවා අපි මේ ආකාරයට. ලියන්න. අවශ්‍ය රේඛාවේ සමීකරණය. ලියගන්න. අවශ්‍ය රේඛාවේ සමීකරණය. අවශ්‍ය රේඛාවේ සමීකරණය. 2x ධන y ඍණ 3 ධන ලැම්ඩා වතාවක් x ධන y ඍණ 2 සමානයි බිංදුව ලෙස ගනිමු. මෙන්න මේකේ සමීකරණය අපි මෙහෙමයි කියලා ගන්නවා. හරි. ලෙස ගනිමු. ලැම්ඩා පරාමිතිය. ලැම්ඩා පරාමිතිය. right. හරි කොහොමද හොයන්නේ ලැම්ඩා? මේ අපි ලිව්වේ මෙන්න මේ රේඛාවේ සමීකරණය. ඒක යනවනේ මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා. එහෙනම් මෙහෙම ලියන්න පුළුවන් කියලා අපි සාධනය කරා. මේ රේඛාවේ සමීකරණය. ඉතින් හොයලා ඉවරනේ. නමුත් ලැම්ඩා අපි දාගත්ත දෙයක් නේ ලැම්ඩා හොයන්න ඕනේ. ඒක හොයන්නේ මෙහෙමයි. මෙන්න මේ රේඛාව යනවා නේද 3 2 හරහා. ඒ කියන්නේ මේ රේඛාව එනම් මේ ලක්ෂයේ කණ්ඩායමක රේඛාව තෘප්ත කරන්න ඕනේ. ලියන්න. මෙම රේඛාව 3 2 හරහා ගමන් කරන බැවින් මෙම රේඛාව 3 2 හරහා ගමන් කරන බැවින් මේකට ආදේශ කරමු. 2යි x වලට 3 ධන y වලට 2 ඍණ 3 ධන ලැම්ඩා වතාව x වලට 3 y වලට 2 ඍණ 2 සමානයි බිංදුව. මෙතන ගුණ කිරීම තියෙන්නේ. මේකෙන් ලැම්ඩා වල ගේනවා. දෙවරක් 3 6යි. 6යි 2යි 8යි 8න් 3ක් ගියහම 5යි. ධන 5 අනිත් පැත්තට ගියහම ඍණ 5යි. දෙවරක් 3 6යි 6යි 2යි 8යි 8න් 3ක් ගියහම 5යි. ධන 5 අනිත් පැත්තට ගියහම ඍණ 5යි. මෙතන එනවා 3යි කියලා. right ඔන්න හෙව ලැම්ඩා වලගේ. මේ හොයාගත්ත ලැම්ඩා මේකේ ආදේශ කරන්න. ලියන්න මේ මාගේ ඉහත ආදේශයෙන්. ලැම්ඩාට දාන්න ඍණ 5 යට 3. වර x ධන y ඍණ 2 සමානයි බිංදුව. ඔන්න මේක සුළු කරගන්න. මේක සුළු කළොත් එනවා 6ix 6ix වලින් 5ix ගියාම x. මෙතන එනවා 3y 3y වලින් 5y ගියාම 2y. මෙතන ඍණ 9යි. ඍණ 9යි ධන 10යි කියලා කියන්නේ ධන 1යි. බලන්න මේක හරිද කියලා. එහෙනම් මේක අපිට අර මූලික ක්‍රම වලින් හදන්න පුළුවන්. අපි අනිත් එක ගමු. ලියගන්න දෙවෙනි කොටස. දෙවෙනි කොටස. දෙවෙනි ගාන. මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා යන මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා යන මේ දෙකේ ඡේදන ලක්ෂ හරහා යන රේඛාව මෙන්න මෙයාට සමාන්තරයි. y ඍණ 3x ධන 2 සමානයි බිංදුව. සමාන්තරයි.
එහෙනම් අහනවා බලගන්න. මෙන්න මේකේ සමීකරණය. අපිට මූලික ක්‍රම වලින් පුළුවන් නෙමෙයි. රේඛාවක සමීකරණය හොයන්න ලක්ෂයයි අනුක්‍රමණයයි. මේ දෙක සමගාමීව විසඳලා මෙතන කණ්ඩායම් කරනවා. ඒ කියන්නේ මේ රේඛාව මත ලක්ෂයක් වෙනවා. රයිට්. අනුක්‍රමණය ගන්න පුළුවන් නෙමෙයි. මෙයා මෙයාට සමාන්තරයි. එහෙනම් අනුක්‍රමණය දන්නවා, ලක්ෂය දන්නවා, සමීකරණය පුළුවන්. මූලික ක්‍රම වලින්. මම කියවන්නේ අර තියරි තුනෙන් ඕන ගානක් පුළුවන්. මෙහෙම බැරිලාවක්වත් හදන්න ආවොත් නේද? අපි ඒක දැනගෙන ඉන්න බෑනේ. හරි. කටපාඩමින් දාන්නත් පුළුවන්. හරි. එහෙනම් ලියන්න. අවශ්‍ය රේඛාවේ සමීකරණය. ඍණ 3 ලැම්ඩා වරක් x ධන y ඍණ 2 සමානයි බිංදුව. ලෙස ගනිමු. මේ දෙකේ ඡේදන ලක්ෂණ 6 යන එක මෙහෙම කියලා ගන්නවා. හරි. දැන් අපි ලියලා තියෙන්නේ මේකේ සමීකරණය. ලැම්ඩා හොයන්න දත්තයක් දෙන්න ඕනේ. අපි දන්නවා නේද සමාන්තර නම් මෙයාගේ අනුක්‍රමණයයි මෙයාගේ අනුක්‍රමණයයි සමානයි කියලා. එහෙනම් මේ රේඛාව ලියා ගන්න ඕනේ y සමානයි mx ධන c ආකාරයට. එහෙම ලියන්න නම් මේක x වල සංගුණක ගත්තොත් 2 ධන ලැම්ඩා x මෙතන y වල සංගුණකයේ 1යි ධන ලැම්ඩා වරක් y මෙතන ඍණ 3 ඍණ 2යි ලැම්ඩා සමානයි බිංදුව. හරි. දීලා තියෙන අනුක්‍රමණයනේ. එහෙනම් x වල සංගුණක ගන්න එක තැනට y වල සංගුණක ගන්න එක තැන. හරි. අරගෙන මේකේ අනුක්‍රමණය ගත්තොත් m කියන එක ගත්තොත් y සමානයි mx ධන c මෙහා යනවා යහ පැත්තට. එතකොට එනවා ඍණ 2 ධන ලැම්ඩා. බෙදන්න ඕනේ මෙයාගේ 1 ධන ලැම්ඩා. හරි. මෙයාගේ අනුක්‍රමණය ගන්න නම් y සමානයි mx ධන c ආකාරයට පත් කරන්න ඕනේ. මෙයා අනිත් පැත්තට ගියාම ඍණ කියලා එනවා. බෙදන්න ඕනේ මෙයාගේ. හරි. දැන් ලැම්ඩා හොයන්න ඕනේ. ලැම්ඩා හොයන්න දීලා තියෙන්නේ සමාන්තරයි කියලානේ. බලන්න මෙයාගේ අනුක්‍රමණය 3යි නම් මෙයාගේ අනුක්‍රමණය 3යි. ලියන්න. එහෙනම් ඍණ 2 ධන ලැම්ඩා බෙදීම 1 ධන ලැම්ඩා සමානයි 3යි. සමාන්තර නිසා අනුක්‍රමණ සමානයි. මෙයා සුළු කළොත් ඍණ 2 3 ධන 3යි ලැම්ඩා කියලා එනවා. හරි. සුළු කළාම එනවා ලැම්ඩා සමානයි ඍණ 5යට 4යි කියලා. මේ ධන 3 මේ පැත්තට ආවම ඍණ 3යි. ඒ කියන්නේ ඍණ 5යි. ඍණ 5යට 4යි. හරි. right. එහෙනම් මේකේ ආදේශ කරලා සමීකරණය ගන්න. ලියන්න. මෙමාගේ හිත ආදේශයෙන් ලැම්ඩාට දාන්න ඍණ 5යට 4. ඍණ 5යට 4 දාන්න. x ධන y ඍණ 2 සමානයි බිංදුව. හරි. එහෙනම් මේක සුළු කරගන්න පුළුවන්. 8x මේක සුළු කරලා හදාගන්න ගන්න. හරි.
එහෙනම් මේ ඉතුරු එකක් කරන්න. ලම්බක යනවා නම් අනුක්‍රමණ ගුණිතය ඍණ 1යිනේ. මේ විදිහටම ලියලා ඉතුරු එකක් කරගන්න ඕගොල්ලෝ ඈ. හරි. මේක අපි අන්තිම තියර එක ලියා ගමු. අන්තිම තියර එක ලියා ගන්න. ලක්ෂ දෙකක් මාතෘකාව ලියා ගන්න. ලක්ෂ දෙකක් රේඛාවකින් බෙදෙන අනුපාතය සහ ලක්ෂ දෙක රේඛාවෙන් එකම පැත්තේ හෝ දෙපැත්තේ පිහිටීමට අවශ්‍යතාවය. ලක්ෂ දෙකක් රේඛාවකින් බෙදෙන අනුපාතය සහ ලක්ෂ දෙක රේඛාවේ එකම පැත්තේ හෝ දෙපැත්තේ පිහිටීමට අවශ්‍යතාවය. ලියන්න. ලියන්නකො ගාන උදාහරණයක්. 2x ධන y ඍණ 1 සමානයි බිංදුව. මේක අපි කළා පළවෙනි එකේ. ආයි ලියාගන්නකො මතක් වෙන්නේ. 2x ධන y ඍණ 1 සමානයි බිංදුව. රේඛාවෙන් 1 2 හා 3 1 1 2 හා 3 1 ලක්ෂ දෙක බෙදෙන අනුපාතයක් එම ලක්ෂ දෙක පිහිටන්නේ රේඛාවෙන් එකම පැත්තේද දෙපැත්තේද යන බව හඳුනා ගන්න. හරි. දැන් බලන්න. මේ ලක්ෂ දෙක රේඛාවෙන් බෙදෙන අනුපාතය. මේ බලන්නකො. දෙකයි x ධන y ඍණ 1 සමානයි බිංදුව. අපි දන්නේ නැහැ මේ ලක්ෂ දෙක මේ රේඛාවෙන් මේ පැත්තේද පිහිටන්නේ මේ පැත්තේද නැත්නම් එක ලක්ෂයක් මේ පැත්තේද අනිත් ලක්ෂය මේ පැත්තේද කියලා. හරි. මේක අඳගන්න. මේක ඇඳලා අපි මේ ලක්ෂ දෙක දෙපැත්තට දාගමු. දෙපැත්තේ පිහිටනවා කියලා ගමු. 1 2 දන්නේ නැහැ දෙපැත්තේද කියලා. දෙපැත්තේ කියලා ගමු. මේ ලක්ෂ දෙක යා කරන රේඛාව මෙන්න මේ රේඛාවෙන් බෙදෙන අනුපාතය. මේක ඇඳගන්න. මේක දාන්න පුළුවන් m ට n කියලා. m ට n කියලා දාලා m බෙදීමෙන් හෙව්වනම් හරි. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. මේ ඕනම අනුපාතයක් හදන්න පුළුවන් එකට ලැම්ඩා කියලා. එකට ලැම්ඩා කියලා. පැටලෙනවා නම් m n කියලා දාගන්න ප්‍රශ්නයක් නැහැ. ඕනම අනුපාතයක් එකට ලැම්ඩා කියලා හදන්න පුළුවන්. මේ 3/2නේ. අපි 3ෙන් බෙදාගෙන ගියොත් 2/3යි. ඒ කියන්නේ අනුපාතේ එනවා 1/2/3යි කියලා. සරලම අනුපාතේ මෙයා. ඔයගොල්ලෝ දන්නවනේ අනුපාතයක් එකම සංඛ්‍යාවකින් බෙදුවත් ගුණ කළත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඕනම අනුපාතයක් එකට ලැම්ඩා කියලා හදන්න පුළුවන්. හරි. ලියන්න. මේක දාගන්න p මේක q මේක ලියන්න.
ලක්ෂ දෙක රේඛාවෙන් එකට ලැම්ඩා අනුපාතයට බෙදෙන්නේ යයි ගනිමු. ලක්ෂ දෙක රේඛාවෙන් ලියගෙන එකට ලැම්ඩා අනුපාතයට බෙදෙන්නේ යයි ගනිමු. හරි. එහෙනම් මේ අනුපාතය හොයනවා කියන්නේ ලැම්ඩා වලගේ හෙව්වනම් හරිනේ. නැත්තම් m n කියලා දාලා m බෙදීමෙන් හෙව්වනම් ඒත් හරි. කොහොමද මේ ලැම්ඩා වලගේ හොයන්නේ? අපේ ආයි මූලික තියරිය වල. මේක එකට ලැම්ඩානේ අනුපාතය. එහෙනම් r ලක්ෂයේ කණ්ඩායම් හොයන්න පුළුවන්. ලියන්නකෝ r තියෙනවනේ මේ රේඛාව මත. ලක්ෂයේ කණ්ඩායම්ක රේඛාව තෘප්ත වෙනවා ඒක. r ලක්ෂයේ කණ්ඩායම්ක ගන්න x කණ්ඩායම්ක ගන්න 1 වරක් 3 3යි. ලැම්ඩා වරක් 1 ලැම්ඩා බෙදීම අනුපාත දෙකේ එකතුව 1 ධන ලැම්ඩා. y කණ්ඩායම්ක ගන්න 1 වරක් 1 ලැම්ඩා වරක් 2 කියන්නේ 2යි ලැම්ඩා බෙදීම අනුපාත දෙකේ එකතුව. එක් වරක් 3 ධන ලැම්ඩා වරක් 1 බෙදීම අනුපාත දෙක එකතු. එක් වරක් 1 හරි. දැන් ලැම්ඩා හොයන්නේ මෙහෙමයි. මේ r ලක්ෂයේ තියෙන රේඛාව මතනේ ලියන්න. මෙම r ලක්ෂය. මේක ලියලා ලියා ගන්න මෙම r ලක්ෂය 2x ධන y ඍණ 1 සමානයි බිඳුව. රේඛාව මත බැඳි. මෙම r ලක්ෂය 2x ධන y ඍණ 1 සමානයි බිඳුව. රේඛාව මත බැවින්. එන ලක්ෂයේ කණ්ඩායම්ක රේඛාව තෘප්ත කරන්න. එන ලියන්න දෙවරක් एक्स्ट्रा दांड में 3 ධන ලැම්ඩා බෙදීම 1 ධන ලැම්ඩා. y වලට දාන්න මෙයා 1 ධන 2යි ලැම්ඩා බෙදීම 1 ධන ලැම්ඩා. ඍණ 1 සමානයි බිඳුව. ලියා ගන්න. අරක ලියා ගන්න. ලියලා 1 ධන ලැම්ඩා වලින් වැඩි කරන්න ඔක්කොම. එතකොට මෙතන එනවා 3 ධන ලැම්ඩා 1 ධන 2යි ලැම්ඩා ඍණ 1 ධන ලැම්ඩා. අපි ලැම්ඩා නැති පද ටික ගත්තොත් ඒ කියන්නේ 1 ධන ලැම්ඩාකින් වැඩි කරනවා. දෙවරක් 3 6යි 6යි 1යි 7යි 7න් එකක් ගියාම 6යි. ධන 6 අනිත් පැත්තට ගියාම ඍණ 6යි. ලියා ගන්න. ලැම්ඩා පද ගත්තොත් 2යි ලැම්ඩා 2යි ලැම්ඩාට 4යි ලැම්ඩා 4යි ලැම්ඩාකින් ලැම්ඩා ගියාම 3යි ලැම්ඩා 3යි ලැම්ඩා. එහෙනම් ලැම්ඩා එනවා ඍණ 6යට 3යි. 2යි ලැම්ඩා 4යි ලැම්ඩා එහෙනම් ලැම්ඩා වල ගේනවා ඍණ 2යි කියලා. ලැම්ඩා එනවා ඍණ 2යි කියලා. හරි. දැන් ඔන්න ලැම්ඩා වල හෙව්වා. මේ ඍණ කියන එකෙන් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ එකට ඍණ 2යිනේ. මෙතන ඉඳලා මෙතෙන්ට 1යි, මෙතන ඉඳලා මෙතෙන්ට ඍණ 2යි. මේ ඍණ කියන කතාවෙන් කියන්නේ මේ ලක්ෂ දෙක තියෙන්නේ
රේඛාවෙන් එකම පැත්තේ. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 1යි. මෙතන ඉඳලා ඍණ 2යි කියන්නේ මේක මේ පැත්තට ඇවිල්ලා අනිත් පැත්තට යනකොට දිශාව මාරු වෙනවනේ මේ. එහෙනම් ඇත්තටම මේ ලක්ෂයේ තියෙන්නේ මේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ. ඕකොන්නම් අපිට හරියටම අඳින්න පුළුවන්. මෙහෙම 2x ධනවයි. ඍණ 1 සමානයි බිඳුවනේ. නේද? ඕක හරියටම අඳින්න පුළුවන් එහෙම. එන්න මෙතන මෙතන 1 2 මේ බලන්න මෙන්න මෙතන 1 2 1 2 ලක්ෂය ඊළඟ එකට ඍණ 2නේ මෙතන ඉඳලා මෙතෙන්ට 1යි ඍණ කියන එකෙන් එන්නේ මේ පැත්තේ එතකොට 1ට 2යි හරි මේ ලක්ෂයේ කණ්ඩායම් කියනවා 3 1 කියලා හරි එහෙනම් මේ ලක්ෂ 2 යා කරන රේඛාව කියන්නේ මේ මුළු රේඛාවනේ ඒ මුළු රේඛාව මේ රේඛාවෙන් බෙදෙන අනුපාතය මේ ලක්ෂයේ ඉඳලා මෙතෙන්ට 1යි මෙතන ඉඳලා මේ පැත්තට 2යි. ඔය ඍණ කියන එකෙන් තමයි එන්නේ මේ ලක්ෂයේ තියෙන්නේ මේ පැත්තේද මේ පැත්තේද කියලා. මේ බලන්නකො මේක මේ පැත්තේ තිබ්බනම් එකට ලැම්ඩා මේ එක ධන 2 ආවනම් මේ යන පැත්තටමනේ මෙයක් තියෙන්නේ ඊතලේ. මේ ලැම්ඩා 2 ආවනම් එකට 2යි. ඍණ කියන එකෙන් වෙන්නේ මේ පැත්තට ගිහිල්ලා අනිත් මේ පැත්තට මාරු වෙනවා. හරි? මෙතන Q මෙතන මෙහෙම මාක් කරන්න ඕනේ නැහැ මම ඔය පැහැදිලි කරන්න මාක් කරනවා ලියාගන්නකො මේ හරි ඊළඟ මෙහෙම කරන්න ලියන්න අනුපාතයේ ඍණ බැවින් ලියාගන්න අනුපාතයේ ඍණ බැවින් ලක්ෂ 2 රේඛාවෙන් එකම පැත්තේ පිහිටයි අනුපාතයේ ඍණ බැවින් ලක්ෂ 2 රේඛාවෙන් එකම පැත්තේ පිහිටයි තවද බෙදෙන අනුපාතය 1ට 2 වේ 1ට 2 වේ එහෙනම් මේ අනුපාතය ධන නම් මේ ලක්ෂ 2 පිහිටන්නේ රේඛාවෙන් දෙපැත්තේ මේ අනුපාතය ඍණ නම් ලක්ෂ 2 පිහිටන්නේ රේඛාවෙන් එකම පැත්තේ right හරි දැන් බලගන්න ඔය විදිහට කරන්න පුළුවන් අනුපාතය ධන නම් ලක්ෂ 2 රේඛාවෙන් දෙපැත්තේ අනුපාතය ඍණ නම් එකම පැත්තේ හරි ධන නම් දෙපැත්තේ. හරි? මේ පැත්ත. මේ බලන්නකො. මේවා මෙහෙමම හදන්න ඕනේ නැහැ. සමහර අයට මෙන්න මෙහෙමක් පුළුවන්. දැන් ගණිතය කියන එක වෙලා තියෙන්නේ අපි ඉගෙනුවාම ඕගොල්ලෝ හදන්න යන්නේ ඒ ක්‍රමයටමයි. ඕවට තව ක්‍රම තියෙනවා. මේ බලන්නකො. සමහර කෙනෙකුට හිතෙනවා මේ අනුපාතනේ හොයන්න තියෙන්නේ. මේ දුරවල් දෙක හෙව්වනම් හරි කියලා. එයා මොකද කරන්නේ? මේ දුර හොයන් මෙතන ඉඳලා මෙතෙන්ට දුර වුණා මෙන්න මේ ලක්ෂයේ කණ්ඩායම් හොයාගත්තා නම් හරි. එහෙනම් මේකේ සමීකරණය දන්නවා. මේකේ සමීකරණය හොයන්න පුළුවන් ලක්ෂ 2 දන්න නිසා. එහෙනම් මෙතන කණ්ඩායම් වෙනවා. මෙතන කණ්ඩායම් කාවම මේ දුරත් එනවා මේ දුරත් එනවා. එහෙනම් අනුපාතය හොයන්න පුළුවන්. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. එකම පැත්තේද දෙපැත්තේද කියලා බලන්න බෑ. මොකද දුර නෙන්නේ.
ඒකට තව ක්‍රමයක් තියෙනවා. මේ බලන්න. මේ ලක්ෂ දැන් මෙහෙම දෙපැත්තේ තිබ්බනම් මේ ලක්ෂ දෙක අතර දුර මේ දුරවල් දෙකේ එකතුවට සමාන වෙන්න ඕනේ. දෙපැත්තේ තිබ්බනම්. නමුත් එකම පැත්තේ තියෙනකොට මේ ලක්ෂ දෙක අතර දුර මේ දුරවල් දෙකේ එකතුවට සමාන වෙන්නේ නැහැනේ. සමාන වෙන්නේ අන්තරයට. නේ? එහෙනම් මේකේ සමීකරණය හොයලා මෙතන කණ්ඩායම් හොයලා මේ දෙකේ දුරවල් හොයපුවම අනුපාතය හොයන්න පුළුවන්. එකම පැත්තේද දෙපැත්තේද කියලා බලන්නේ. අනිවාර්යයෙන්ම මේ ලක්ෂ දෙක අතර දුර මේ දුරවල් දෙකේ එකතුවට සමාන නම් දෙපැත්තේ අන්තරයට සමාන නම් එකම පැත්තේ. ඉතින් ඒක එකතුවට සමාන නැහැ කියලා කියන්නේ අන්තරයට සමානයි කියන්නේ. හරි? ඉතින් සමහර කෙනෙකුට එහෙම හිතන්නත් පුළුවන්. ඔය ගණන් එනවනේ මෙහෙම. මෙතන කණ්ඩායම්ක සොයා ඊට පස්සේ එමගින් කියලා එනවා. ඕක එකම පැත්තේද දෙපැත්තේද කියලා බලන්න. ඉතින් අර ක්‍රමයටම හුරු වුණා එක. ඕක කරන්න බෑ. ඒක නිසා අපි ගණිතය කියන එක කාටවත් අයිති දෙයක් නෙමෙයි. සිද්ධාන්ත ඉගෙන ගත්තොත් තාර්කික හැකියාව ඕන කෙනෙකුට ඕන විදිහට මේක කරන්න පුළුවන් නිවැරදිව. හරි ඒක නිසා මේවා එක එක ක්‍රම වලට මේ ගණන් හදන්න පුළුවන්. හරි අර වැඩේ වෙන්නේ අපි තමයි වරද කරන්නේ ඕගලන්ට තනියෙන් ගානක් හදන්න දෙන්නේ. මම දැකලා තියෙනවා සමහර අය එන පට්ටම් හින ගොඩක් ලියලා හැලේ. හැබැයි ගාන හැදුවට දන්නේ නැහැ මොකද්ද හදන්නේ කියලා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට හදන්නේ හදපුවා වගේ ගානක් තමයි. ඒ කියන්නේ හිතන්නේ. රයිට්? හරි. එහෙනම් මේකෙත් අර මේ ක්‍රමයක් ඔප්පු කරන්න තියෙනවා. ඒකත් කරන්නේ මේ විදිහටමයි. අපි ඒකත් කරලා සරල රේඛාව ඉවර කරමු. රයිට්? හරි. right එහෙනම් අපි ඊටු ටික බලමු අන්තිම ප්‍රමේය හරි අන්තිම ප්‍රමේය බලමු right ලියගන්න මේක ලියගන්න මෙහෙම ලියලා ලියන්න. ඍණ ax එක ප්‍රමේය කියලා ලියන්න. ලියලා මේක ලියා ගන්න. ඍණ ax එක ධන by එක ධන c බෙදීම ax දෙක එක විශාලයි හෝ කුඩයි බිඳුව වීම අනුව x එක y එක හා x දෙක y දෙක යන ලක්ෂ ax ධන by ධන c සමානයි බිඳුව රේඛාවෙන් දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටයි. දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටයි. හරි බලගන්න මේ කියන පිළිවෙල වැදගත්. මුලින්ම තියෙන්නේ උඩ තියෙන්නේ බිඳුවට වඩා වැඩි කියලානේ. ඒක තමයි මුලින් ගන්නෙ. යට තියෙන්නේ මේ අනුපාතය බිඳුවට වඩා අඩුයි. ඒ කියන්නේ ඍණ. බිඳුවට වඩා වැඩි කියන්නේ ධනනේ. අනුපාතය ධන නම් අපි දන්නවා දෙපැත්තේ කියලා. අනුපාතය ඍණ නම් අපි දන්නවා එකම පැත්තේ කියලා. එහෙනම් මේ මුලින් තියෙන්නේ ධනනේ. ධනයකට තමයි මේ කියන්නේ දෙපැත්තේ. ඍණයකට තමයි මේ කියන්නේ. හරි? ඉස්සෙල්ලා අපි පැහැදිලි කරගත්තා බෙදෙන අනුපාතය ධන නම් දෙපැත්තේ ඍණ නම් එකම පැත්තේ. හරි? හරි ප්‍රමේය. එහෙනම් එකම පැත්තේද දෙපැත්තේද කියලා බලන්නේ අනුපාතය හොයලානේ. අර ගාන හදන විදිහටම. හරි? ලියා ගන්න සාධනය.
සාධනය. ax ධන by ධන c සමානයි බිඳුව. මේක ගන්න p x1 y1 q x2 y2 මේක අඳගන්න. ලක්ෂ දෙක රේඛාවෙන් ලැම්ඩාට එක එකට ලැම්ඩා කියලා ගත්ත ප්‍රශ්නයක් නෑ. ලැම්ඩාට එක අනුපාතයට බෙදෙන්නේ යයි ගනිමු. සාධනය කියලා මේක ලියන්න. ලැම්ඩාට එක. එහෙනම් මේ ලැම්ඩා හොයලා ඔයා ධනද ඍණද කියලා මේ මනු වෙනස් වෙන්නේ. එහෙනම් අපි හොයමු r ලක්ෂය කණ්ඩායම අර විදිහටමයි. ලැම්ඩා වරක් x2 ලැම්ඩා x2 එක් වරක් x1 බෙදීම අනුපාත දෙකේ එකතු y කණ්ඩායම ලැම්ඩා වරක් y2 ධන එක් වරක් y1 බෙදීම ලැම්ඩා ධන 1. එහෙනම් ලැම්ඩා හොයන්නේ මෙහෙමයි. මේ r රේඛාව මතනේ ලියන්න. මෙම r ලක්ෂය ax ධන by ධන c සමානයි බිඳුව රේඛාව මත බැවින්. ආදිස්ක a x දාන්න මෙන්න. ලැම්ඩා x2 x1 බෙදීම ලැම්ඩා ධන 1 ධන b වරක් y ට දාන්න මෙයා ලැම්ඩා y2 ධන y1 බෙදීම ලැම්ඩා ධන 1 ධන c සමානයි බිඳුව c සමානයි බිඳුව ලියන්න. लैम्डा ධන එකෙන් වැඩි කරගෙන යන්න ඔක්කොම. a लैम्डा x2 x1 ධන b लैम्डा y2 y1 ධන c වරක් එක ධන ලැම්ඩා සමානයි බිඳුව. දැන් බලන්න. අපි ලැම්ඩා තනි කරන්න යන්නේ. ලියාගන්නකො මේ. මෙතනින් පස්සේ මේක ලියාගන්න. ලැම්ඩා තනි කරන්න යන්නේ. ax1 අනිත් පැත්තට ගියාම ඍණ ax1. by1 අනිත් පැත්තට ගියාම ඍණ by1. ධන c අනිත් පැත්තට ගියාම ඍණ c. ලැම්ඩා නැති පද ax1 by1 c මේ හැම එකේම ඍණ තියෙන නිසා එළියට ගන්න. එතකොට මේක දන්න වෙනවා. හරි?
මේ පැත්ත ඉතුරු වෙනවා ලැම්ඩා පද ax2 by2 ලැම්ඩා වරක් c ඔය ඔක්කොටම පොදුයි ලැම්ඩා ඔය ඔක්කොටම පොදුයි ලැම්ඩා එහෙනම් ලැම්ඩා වලගේ එනවා ඍණ ax1 by1 c ලැම්ඩා වලගේ එනවා මේක බෙදීම මෙන්න මේකෙන් බෙදලා දාමු ax2 හරි දැන් අරක සාධනය කරන්න දෙපෑනේ නේද අපි කිව්වේ මේ බෙදෙන අනුපාතයනේ මෙයා ධන නම් දෙපැත්තේ මෙයා ධන නම් දෙපැත්තේ මෙයා ඍණ නම් එකම පැත්තේ එන ලියා ගන්න ලැම්ඩා විශාලයි හෝ කුඩයි බිඳුව වීම අනුව ලැම්ඩා ධන නම් එකම පැත්තේ ලැම්ඩා ඍණ නම් ලැම්ඩා ධන නම් දෙපැත්තේ ලැම්ඩා ඍණ නම් එකම පැත්තේ ලියන්න ලැම්ඩා විශාලයි හෝ කුඩයි බිඳුව වීම අනුව ලක්ෂ දෙක මේක පල්ලෙන් ලියන්න රේඛාවෙන් දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටයි ලියා ගන්න දෙපැත්තේ හෝ එකම පැත්තේ දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටයි හරි ඒ කියන්නේ බලාගන්න ලැම්ඩා ධන නම් මේ බිඳුවට වඩා වැඩි ඒක උඩින් තියෙන එක තමයි මුලින් යන්නේ ලැම්ඩා ධන නම් දෙපැත්තේ ලැම්ඩා ඍණ නම් එකම පැත්තේ හරි එහෙනම් උත්තරේට ලැම්ඩා නැහැනේ මේක නේද තිබ්බේ එහෙනම් ඊළඟ පියවරේ කෙලිම මෙයා ආදේශ කරන්න ඍණ a වරක් x1 b වරක් y1 c බෙදීම ax2 by2 c මේක ලියලා මේ ලැම්ඩාට මෙයා ආදේශ කළා වීම අනුව දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටයි කියලා ලියන්න බලන්න අපිට සාධනය වෙලා නේද ඕක හරි දැන් බලන්න එතකොට මේවා බැරි වෙලාවක්වත් අමතක වුණොත් මේ උගන්වන්නේ සාධනය උගන්වන්නේ ඔයගොල්ලන්ට බැරි වෙලාවක්වත් අමතක වුණොත් මේම එකට ලැම්ඩා හරි m10 හරි කියලා දාලා ගන්න. නැත්තම් මේවා සමහර වෙලාවට අමතක වෙනවා අපිට. දැන් ගොඩක් දරුවන්ට වෙලා තියෙන්නේ මේවා කටපාඩම් කරගෙන එහෙම්මම කටපාඩම් කරගෙන කෑල්ල මෙහෙම ඔබන්න යනවා. එතකොට මැත්ස් ඉගෙනගෙන නැහැ. කටපාඩම් කරගත්ත දෙයක් තියෙන්නේ. බැරි වෙලාවක්වත් අමතක වුණොත් සාමාන්‍ය පරිදි ගාන හදන්නේ. ඒකනේ සරල ගානක් හැදුවේ මුලින්. හරි. එහෙනම් මේ අනුපාතය ධන නම් දෙපැත්තේ බිඳුවට වඩා අඩුයිනේ. එහෙනම් ඍණ නම් එකම පැත්තේ. හරි. මේක විභාගෙදි මෙහෙම තියෙන්න පුළුවන්. මේක ඍණ වලින් වැඩි කරනවා දෙපැත්තේ. ඍණ වලින් වැඩි කළාම මේකේ පැත්ත මාරු වෙනවා. ඒක මාරු වුණා කියලා මේක වෙනස් වෙන්නේ නැහැ. දෙපැත්තේ හෝ එකම පැත්තෙම තමයි. ඔන්න ඔතෙන්දි කට්ටිය පටල ගන්න නිසා මම මේ ඍණම දාලා තියෙනවා. විභාගෙදි ඍණ නැතුව තිබ්බොත් බය වෙන්න එපා. දෙපැත්තම ඍණ වලින් වැඩි කරන්න. වැඩි කරනකොට අසම මේක අනිත් මාරු වෙනවා. මේක ධන කියන එක ඍණ වෙනවා. ඍණ කියන එක ධන වෙනවා. ඒ කියන්නේ පැත්ත මාරු වෙන එක විතරයි වෙන්නේ. හරි විභාගෙදි ගොඩක් වෙලාට තියෙන්නේ ඕක නැතුව. මම අර මෙහෙමම දාලා උගන්වන්නේ නැත්නම් ඔයගොල්ලෝ පටල ගන්න. අනුපාතයේ ධන නම් දෙපැත්තේ. ඒක අපිට දැනෙන දෙන්නේ. හරි. මේක වෙලා තියෙන්නේ කොහොමද? මේවා කටපාඩම්.
මේවා කටපාඩම් මේවා අමතක වෙනවා. මේ බලන්න වෙලා තියෙන්නේ ax ධන by ධන c සමානයි බිඳුවනේ නේද? මේ රේඛාවේ මේ එක ලක්ෂයක් ආදේශ කරනවා මේ රේඛාවේ මේ ලක්ෂය ආදේශ කරනවා මේ ආදේශ කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ලක්ෂය ආදේශ කරනවා ඒ රේඛාවෙන්. මේ තියෙන්නේ ආදේශ කළා බෙදනවා. බෙදලා ඍණ වලින් වැඩි කරනවා. එතකොට මෙන්න මේ එන අනුපාතයේ ධන නම් දෙපැත්තේ ඍණ නම් එකම පැත්තේ කියලා අපි කටපාඩම් කරනවා. හරි? කරලා තියෙන්නේ මේ රේඛාවේ මේ ලක්ෂය ආදේශ කරලා තියෙන්නේ. මේ රේඛාවේ මේ ලක්ෂයත් ආදේශ කරලා තියෙන්නේ. ආදේශ කරලා බෙදනවා. බෙදලා ඍණ ලකුණෙන් වැඩි කරනවා. වැඩි කළාම මෙතනින් එන එක ධන නම් දෙපැත්තේ ඍණ නම් එකම පැත්තේ. right? හරි. මේක සමහර වෙලාවට මෙහෙම අහන්නත් පුළුවන්. මේක අනුපාතයක් නෙමෙයි. 3 බෙදීම 5 ලකුණයි. 3 වරක් 5 ලකුණයි. ලකුණ ප්‍රමාණය නෙමෙයි ලකුණ. මේකක් දාන මේකක් දාන. නැත්තම් ඍණ 3ට 5 ලකුණයි. ඍණ 3 වරක් 5 ලකුණයි. බලන්න. 3 බෙදීම 5 ලකුණයි 3 වරක් 5 ලකුණයි. ඒ කියන්නේ මේකක් දාන මේකක් දාන. මේක ඍණ මේකත් ඍණ. ඒ කියන්නේ අනුපාතයෙන් ලැබෙන ලකුණම ගුණිතේනුත් වෙනව නේද? එතකොට සමහර වෙලාවට තියෙන්න පුළුවන් මේ දෙක ಗುಣ කරලා. ඕගොල්ලන්ට එන්නේ මෙහෙම. ඒක අනිත් විදියට හදාගන්න පුළුවන්. ලකුණනේ. ඉතින් සමහර අය මේක අර මේ ඒ කියන්නේ ಗುಣ කරනවා මේ ax ධන by ධන c වල මුළු එකේ වර්ගෙන්. වර්ගය ගත්තාම ධනනේ දෙපැත්තම ಗುಣ කළාට වෙනසක් වෙන්නේ නැහනේ. එහෙම දාලා උඩට හදාගන්නවා. ඉතින් එච්චර සරල වෙන්න ඕනේ නැහනේ. අනුපාතයෙන් ලැබෙන ලකුණම ගුණිතයෙන්ුත් ලැබෙනවා. ලියාගන්න. අනුපාතයෙන් ලැබෙන ලකුණ ගුණිතයෙන්ද ලැබෙන බැවින් ax1 by1 c වරක් ax2 by2 c විශාලයි හෝ කුඩයි බිඳුව මේක ලියාගන්න. මේක ගුණ කරලා ලියාගන්න. වීම අනුවද ලක්ෂ දෙක රේඛාවෙන් දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටයි. වීම අනුවද ලක්ෂ දෙක රේඛාවෙන් දෙපැත්තේ හෝ එකම පැත්තේ පිහිටයි. එහෙනම් කැමති නම් මතකයට කියලා මේක ලියාගත්තත් කමක් නැහැ. නැත්තම් පුළුවන්. හරි. අමතක වුණොත් මොකද කරන්නේ? එකට ලැම්ඩා හරි m10 හරි කියලා දාලා අනුපාතය හොයන්න. අනුපාතයේ දරන අනුපාතයක් වෙනවා. බෙදෙන අනුපාතයක් වෙනවා. එකම පැත්තේද දෙපැත්තේද කියලා ගන්නත් පුළුවන්. සරල ගණිතයේ සරල විදිහට තේරුම් ගන්න. right? හරි. මේ සරල එකෙන්නේ මේක හදාගන්නේ නේද? අපේ අයට මේක ටික කාලෙකින් අමතක වෙනවා. හරි. මේක කටපාඩමින් දාන්න මෙහෙමයි එනවා. රේඛාවේ එක ලක්ෂයක් ආදේශ කරන අනෙක් ලක්ෂයට ආදේශ කරලා බෙදන්න බෙදලා ඍණ වලින් වැඩි කරන්න. එතකොට එනවා බෙදෙන අනුපාතය. ඒක ධන නම් දෙපැත්තේ. ඍණ නම් එකම පැත්තේ. හරි? හරි. එහෙනම් අපි සරල උදාහරණයක් හදමුකෝ. සරල උදාහරණයක් කරමු. ලියගන්න. 3 2 1 3 යන ලක්ෂ 2x ධන 3y ඍණ 5 සමානයි බිඳුව. 2x ධන 3y ඍණ 5 සමානයි බිඳුව. රේඛාවෙන් පිහිටන්නේ එකම පැත්තේද දෙපැත්තේද? එකම පැත්තේද දෙපැත්තේද? එකම පැත්තේද දෙපැත්තේද? right කරන්නේ මෙහෙමයි.
එක ලක්ෂයක් මේකේ ආදේශ කරන්න. දෙගුණයක් එක ලක්ෂයක් මේ රේඛාවේ. දෙවරක් 3. දෙවරක් 3. මේ ලක්ෂය මේක ආදේශ කරන්න. දෙවරක් 3. තුන් වරක් 2. තුන් වරක් 2. ඍණ 5. එක ලක්ෂයක් මේක ආදේශ කරන්න. අනිත් ලක්ෂයට ආදේශ කරන්න. දෙවරක් 1 ධන තුන් වරක් 3 ඍණ 5. හරි මේකේ අගය සුළු කළාම එනවා මේ රේඛාවේ එක ලක්ෂයක් ආදේශ කරන අනිත් එක මේකේ උඩ මොකද්ද යට මොකද්ද කියලා ඕනේ නැහැ ලකුණ නෙවනේ ධනදරිනද කියන එකනේ හරි එහෙනම් මේක සුළු කළාම එනවා දෙවරක් 3 6යි 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 12යි 12න් 5ක් ගියාම 7යි මෙතන 2යි 3යි 9යි 9න් 5ක් ගියාම 4යි 6යි 7 බෙදීම 6 කියන්නේ ධනාගය. sorry. මේක වැඩි කරන්න ඕනේ ආයේ ඍණ වලින්. මේ මෙන්න මේක අමතක වුණා. ඍණ ලකුණෙන් වැඩි කරන්න ඕනේ. ආදේශ කළා ඍණ ලකුණෙන් වැඩි කරන්නත් එපා නේ. ආදේශ කළා ඍණ ලකුණෙන් වැඩි කරන්නත් ඕනේ. හරි. එහෙනම් ඍණ මේක බිඳුවට වඩා අඩුයිනේ. හරි මේ අනුපාතය ආදේශ කළා ඍණ ලකුණෙන් වැඩි කළාම එනාගේ ධන නම් දෙපැත්තේ ඍණ නම් එකම පැත්තේ ලියන අනුපාතයේ ඍණ බැවින් ලක්ෂ දෙක රේඛාවෙන් එකම පැත්තේ පිහිටයි ලක්ෂ දෙක රේඛාවෙන් එකම පැත්තේ පිහිටයි හරි එහෙනම් මේ රේඛාව එක ලක්ෂයක් ආදේශ කරන්න අනිත් ලක්ෂයක් ආදේශ කරලා බෙදන්න නැත්නම් ಗುಣ කරන්න. ಗುಣ කරලා හැබැයි ඍණ වලින් වැඩි කරන්න ඕනේ. ඒ එන අගය ඍණ නම් එකම පැත්තේ ධන නම් දෙපැත්තේ. හරි. මේක ගානක් දැන් හදන්න යන්නේ ගානක්. right. ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදක හඳුනා ගැනීම. තියරි එකක් නෙමෙයි ගානක් ඈ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදක හඳුනා ගැනීම. දැන් ඉස්සර ලොක් කරලා මෙන්න මේක පොඩි ගානකින් කරලා දාමු අපි. ලියාගත්තා නේද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමච්ඡේදක හඳුනා ගැනීම කියලා. මේ බලන්නකෝ. මේක අද ගන්න උදාහරණයක් කියලා මේක අද ගන්නවා. උදාහරණයක් කියලා මේක අද ගන්න. ලියන්න. BAC කෝණයේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකයේ සමීකරණය සොයන්න. BAC කෝණයේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකයේ සමීකරණය. මේ බලන්නකෝ මෙතන තියෙන්නේ ඇත්තටම රේඛා khණ්ඩ මේක මෙහෙම යා කළාම
මෙන්න මේ මුළු රේඛාවම එනවා. හරි? මුළු රේඛාවම එනවා. මේ බලන්න. එතකොට මේ රේඛා දෙකක් ඡේදනය වුණාම අපි මීට කලින් හෙව්වනේ කෝණ සමච්ඡේදක. හරි? ඒකේ රේඛා දෙක ලම්බක වෙන්නේ නැත්නම් එන්නේ සුළු කෝණයි මහා කෝණයි කියලා. දැන් ත්‍රිකෝණයක් ගත්තොත් මෙහෙමනේ රේඛා දෙක. මේක එක කෝණ සමච්ඡේදකයක් මෙහෙම. මේකේ අනිත් එක මෙහෙම. හරි? මේක යන්නේ ත්‍රිකෝණයේ ඇතුලෙන්. ඒකට කියනවා අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය කියලා. මේක යන්නේ ත්‍රිකෝණයට පිටින් මේ කෝණ සමච්ඡේදකය. ඒකට කියනවා අපි බාහිර කෝණ සමච්ඡේදකය කියලා. එහෙනම් අභ්‍යන්තර කෝණ වුණත් බාහිර කෝණ වුණත් අපිට මුලින්ම හොයන්න වෙනවනේ කෝණ සමච්ඡේදකවල සමීකරණ. නේද? ඒක පස්සේ තෝරගමු ඒකෙන් කොහොමද අභ්‍යන්තර බාහිර අඳුරගන්නේ කියලා. හරි. එහෙනම් මේක ඇඳලා ලියා ගන්න. එහෙනම් කෝණ සමච්ඡේදකවල සමීකරණ ලියා ගන්න. 2x ඔයගොල්ලන්ට මතක ඇති BAC කෝණය කියන්නේ මේකනේ පාද දෙකෙන්නේ. 2 වර්ගය ධන 1 වර්ගයේ වර්ගමූලය සමානයි. ධන හෝ ඍණ x ධන 2ක් y ඍණ 3 බෙදීම 1 වර්ගයේ ධන 2 වර්ගයේ වර්ගමූලය. මේක සුළු වුණාම මෙතන 5යි මෙතනත් 5යි වර්ගමූල 5 කැපිලා යනවා. එන උත්තර එනවා 2යි x ධන y ඍණ 5 සමානයි. ධන හෝ ඍණ x ධන 2ක් y ඍණ 3 කියලා. right. දැන් ලියන්න ධන සැලකීමෙන් කියලා. මේක ධනාගය ගත්තොත් ධන x මේ පැත්තට ආවම ඍණ x ඒ කියන්නේ x. මෙතන 2x ධන x. මේක ධන x මේ පැත්තට ආවම ඍණ x. එතකොට 2x වලින් x ගියහම x කියලා එන්නේ නේ. x. මෙතන එනවා ධන 2y. මේ පැත්තට ගෙනහම ඍණ 2y. ඒ කියන්නේ ඍණ y. දැන් සීෂෝ ටික හිටියනම් මේක වරදුනොත් දැන් හොයාගන්නත් පුළුවන්. දැන් මට මේ තනියම කරන්න වෙලා තියෙන වැඩේ. සුළු කිරීම වරදුනොත් ඉවරයි. හරි. එතකොට මෙතන එනවා ඍණ 5යි. මෙතන එනවා ඍණ 3යි. ඍණ 3 මේ පැත්තට ගෙනහම ධන 3යි. ඒ කියන්නේ ඍණ 2යි. දැන් ඍණ සලකනවා. ඍණ සලකනවා. මෙතන ඍණ x මේ පැත්තට ගෙනහම ධන x ඒ කියන්නේ 3x. මෙතන ඍණ 2y මේ පැත්තට ගෙනහම ධන 2y. ඒ කියන්නේ ධන 3y. මෙතන එන්නේ ධන 3යි මේ පැත්තට යාම ඍණ 3යි ඒ කියන්නේ ඍණ 8යි. ඍණ 8යි. හරි. දැන් ත්‍රිකෝණ හැදෙන්නේ සරල රේඛා තුනක් ඡේදනය වෙලානේ නේද? මේ අර සරල රේඛා තුනක් ඡේදනය වුණාම ත්‍රිකෝණයක් හැදෙනවා. මේකට කියන්නේ රේඛාව නෙමෙයි රේඛා ඛණ්ඩය. හැබැයි ඒක තියෙන්නේ මේ රේඛාව මත. මේ AC කියන්නේ රේඛා ඛණ්ඩය. මේක තමයි රේඛාව. BC කියන්නේ රේඛා ඛණ්ඩය. දැන් බලා ගන්නකො. දැන් අපිට මේ දෙකෙන් සුළු කෝණ සමච්ඡේදකය මොකද්ද අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන්. මේ A කියන එක සුළු කෝණයක් හරි මහා කෝණයක් හරි කියලා දන්නවනම් අපිට ගේමක් නෑ ඕකෙන් අඳුර ගන්න පුළුවන්. නමුත් අපි දන්නේ නෑ මේ A කියන කෝණය සුළු කෝණයක්ද මහා කෝණයක්ද කියලා. දන්නවනම් වැඩේ පුළුවන්. ඒ තියර එක දාන්න පුළුවන්. මොකද අපි දන්නේ මේක 120 130 මහා කෝණ වෙන්නත් පුළුවන්. නැත්නම් 75 60 ඒ වගේ සුළු කෝණ වෙන්නත් පුළුවන්. අපි මේ දෙක දන්නේ.
නමුත් මෙන්න මේකෙන් පුළුවන් මේ බලන්නකො. මෙන්න මේක තමයි අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය. මේක තමයි අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය. බලන්න මේ ත්‍රිකෝණය ඇතුලෙන් යන්නේ. ඒවල අභ්‍යන්තර කෝණ සමච්ඡේදකයෙන් දෙපැත්තේ තමයි B හා C පිහිටන්නේ. මේ තියෙන්නේ බාහිර කෝණ සමච්ඡේදකය. මේ තියෙන්නේ බාහිර කෝණ සමච්ඡේදකය. බලන්න බාහිර කෝණ සමච්ඡේදකය කියන්නේ ත්‍රිකෝණයට බාහිරව පිටින් තියෙන්නේ. බලන්න බාහිර කෝණ සමච්ඡේදකයෙන් මෙන්න මේකෙන් එකම පැත්තේ නේද මේ රේඛාවෙන් එකම පැත්තේ නේද මේ ලක්ෂ දෙක පිහිටන්නේ. එහෙනම් අපිට මේකට දාන්න පුළුවන් එකම පැත්තේ දෙපැත්තේ කියන තීරයක දාලා අභ්‍යන්තර කෝණ සමච්ඡේදක අඳුර ගන්න පුළුවන්. ලියන සටහන කියලා ලියාගන්න. ඒවල අභ්‍යන්තර කෝණ සමච්ඡේදකයෙන් දෙපස ඒවල අභ්‍යන්තර කෝණ සමච්ඡේදකයෙන් දෙපස B හා C ශීර්ෂ පිහිටයි. B හා C ශීර්ෂ පිහිටයි. මේ නිසා එකම පැත්තේ හෝ දෙපැත්තේ පිහිටීම සෙවීම සඳහා යොදා ගන්නා සිද්ධාන්තය මෙහි භාවිතා කළ හැකි. එහෙනම් අපි දන්නේ නැහැ මේකෙන් මේකද අභ්‍යන්තර මේකද කියලා. අපි කැමති එකක් අරගෙන බලනවා මේ ලක්ෂ දෙක පිහිටන්නේ මෙයාගෙන් එකම පැත්තේද දෙපැත්තේද කියලා. දෙපැත්තේ නම් අනිවාර්යයෙන්ම ඒක අභ්‍යන්තරයි. හරි? අපි මෙයා ගමුකෝ ලියා ගන්න. x ඍණ y ඍණ 2. x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. කෝණ සමච්ඡේදකයේ සලකමු. මෙයාගෙන් අපි දන්නේ මේ ගන්න එක අභ්‍යන්තරද බාහිරද කියලා දන්නේ අපි චෙක් කරන්නයි යන්නේ. හරි. එහෙනම් මේ රේඛාවේ මේ ලක්ෂ දෙක ආදේශ කරලා අනුපාතය බලනවා. ඉස්සෙල්ලාම මේ ආදේශ කරමුකෝ. 2 ඍණ 1 ඍණ 2 බෙදීම. ඊට පස්සේ මේ ආදේශ කරනවා. 1 ඍණ 1 ඍණ 2. මේක ආදේශ කරලා මේ ඍණ ලකුණෙන් වැඩි කරනවා. ඒක අමතක කරන්න එපා. හරි. එතකොට සුළු වුණාම ධන දෙකට ඍණ දෙක කැන්සල් වෙනවා. මෙතන ඍණ 1 මේකෙන් එදුනහම ධන 1යි. ධන 1යි. එකට එකක් ගියහම බිඳුවයි ඍණ 2යි. හරි. එහෙනම් උත්තරේ එන්නේ ඍණ. එහෙනම් මේ කෝණ සමච්ඡේදකය ආදේශ කළාම මේ ලක්ෂ දෙක ආදේශ කළාම එන්නේ ඍණාකය. ධන නම් දෙපැත්තේ ඍණ නම් එකම පැත්තේ. right එන ලියාගන්න. මේක ඍණනේ. එහෙනම් මේ ලක්ෂ දෙක පිහිටන්නේ මේ රේඛාවෙන් එකම පැත්තේ. ලියන්න. අනුපාතයේ ඍණ බැවින්. අනුපාතයේ ඍණ බැවින්. x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. x ඍණ y ඍණ 2 සමානයි බිඳුව. කෝණ සමච්ඡේදකයෙන් එකම පැත්තේ දැන් එකම පැත්තේ ලක්ෂ දෙක පිහිටයි.
එකම පැත්තේ B හා C ලක්ෂ දෙක පිහිටයි. හරි. අනුපාතයේ ඍණ නම් එකම පැත්තේ. එහෙනම් එකම පැත්තේ පිහිටන්නේ බාහිර කෝණ සමච්ඡේදකය. ලියන්න. මේ නිසා x ඍණ y ඍණ දෙක සමානයි බිඳුව යනු. x ඍණ y ඍණ දෙක සමානයි බිඳුව යනු. x ඍණ y ඍණ දෙක සමානයි බිඳුව යනු. බාහිර කෝණ සමච්ඡේදකයයි. බාහිර කෝණ සමච්ඡේදකයයි. එහෙනම් මේකේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය එන්න ඕනේ මෙයා. හරි. ලියන්න. මේ නිසා අභ්‍යන්තර කෝණ සමච්ඡේදකයේ සමීකරණය. අභ්‍යන්තර කෝණ සමච්ඡේදකයේ සමීකරණය 3x ධන 3y ඍණ 8 සමානයි බිඳුව වේ. 3x ධන 3y ඍණ 8 සමානයි බිඳුව වේ. හරි. මේ විදිහට එනම් අඳුර ගන්න පුළුවන්. මේ රේඛා දෙක ඡේදිනුනහම අභ්‍යන්තර එකක් වෙනවා බාහිර එකක් වෙනවා. සාමාන්‍ය කෝණ සමච්ඡේදක හොයන විදිහටම තමයි හොයන්නේ. එව්වට පස්සේ මේ එක කෝණ සමච්ඡේදකයක් අරගෙන බලනවා මේ දෙක එකම පැත්තේද දෙපැත්තේද කියලා. මේ දෙක එකම පැත්තේ නම් අපි තෝරගත්තේ බාහිර කෝණ සමච්ඡේදකය. මේක ධන කියලා වුණා. එන්නේ අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය. ධන නම් දෙපැත්තේනේ පිටන්නේ නේද? බැරි ලක්කත් ඕක ඒක නමතක නම් මේක එකට ලැම්ඩා කියලා අරගෙන මේ කැමති එකක් අරගෙන ආදේශ කරලා බලන්න. ලැම්ඩා ධන දරිනද කියලා ඒත් ගන්න පුළුවන්. හරි? right. එහෙනම් සරල රේඛාව තීරෙටික ඉවරයි. අපිට ගණන් හදන්න පුළුවන්. ගණන් කියන්නේ ඉතින් ඔච්චරම තමයි. right? අපි හදලා පෙන්නෝනේ අර තියරි තුනේ නේද? මේවත් තියරි ඕනේ නැහැ. ඔය එකට ලැම්ඩා කියලා දාලා අනුපාතයේ ධන දරිනද කියලා බැලුවා නම් ඒත් හරි. මෙන්න මෙහෙම තව ඒවා තියෙනවා. මේවා නම් ඉතින් ගණන් ඉතින් තියරි නෙමෙයි. හරි? ඔය එකම පැත්තේද දෙපැත්තේද කියන එකෙන් මෙන්න මේකත් හදන්න පුළුවන්. හරි? මෙහෙම ලක්ෂයක් දෙනවා 6 ඍණ 1 කියලා. හරි? 6 ඍණ 1 කියලා ලක්ෂයක් දෙනවා. මේ ලක්ෂයේ ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඇතුලේ තියෙනවා කියලා පෙන්වන්න නම් මෙන්න මේ රේඛාවෙන් මේ රේඛාව ගත්තොත් මෙතන 6 මෙතන කියලා හිතමුකෝ. ඇතුලේ නම් මේ රේඛාව ගත්තොත් මේ රේඛාවෙන් right මෙන්න මේ 6 ඍණ 1 ලක්ෂයයි මෙයයි එකම පැත්තේ තියෙන්නේ. මේ රේඛාව ගත්තොත් මෙයයි 6 ඍණ 1 ලක්ෂයයි මේ ලක්ෂයයි මේකයි එකම පැත්තේ තියෙන්නේ. ඒ වගේම මේ රේඛාව ගත්තොත් මේ ශීර්ෂයයි 6 ඍණ 1 ලක්ෂයයි එකම පැත්තේ තියෙන්නේ. එහෙනම් අන්න ඒකෙන් right අඳුර ගන්න පුළුවන්. ලක්ෂයක් තියෙන ත්‍රිකෝණය තුලද right පිටද කියලා අඳුර ගන්නත් පුළුවන්. මේ එහෙනම් මේ රේඛාව ගත්තොත් මේ ශීර්ෂයයි මේ 6 ඍණ 1 ලක්ෂයයි එකම පැත්තේ. මේ රේඛාවෙන් එකම පැත්තේ. මේ රේඛාව ගත්තොත් මේ ශීර්ෂයයි මේකයි එකම පැත්තේ. මේ රේඛාව ගත්තොත් මේ ශීර්ෂයයි මේ ලක්ෂයයි එකම පැත්තේ තියෙනවා. ඉතින් ඒවා ගණන් ඉතින් එච්චර දුරට හිතන්න ඕනේ නැහැ. හරි? ඔය විදිහට අඳුර ගන්නත් පුළුවන්. දැන් බලන්න. මේ පැත්ත. හරි. දැන් අපි සරල රේඛාව තියරි ටික ඉවරයි. පාස් පේපර් ගණන් ටික හදන්න try එකක් දෙන්න. අපේ මූලික තියරි වලින් ඔය ඔක්කොම හදන්න පුළුවන්. මම හදන තාලෙත් කිව්වා කොහොමද හදන්නේ කියලා පැහැදිලිව කිව්වා. ඊට පස්සේ අපි වෘත්තය පටන් ගන්නවා. එතකොට වෘත්තය කළාම අපිට ගණන් 6ක් කම්ප්ලීට් වෙනවා. right? වෘත්තයේ 70%ක්ම තියෙන සරල රේඛාව තියරි. හරි? වෘත්තයක් සරලව උගන්වන්න නම් ඒ කියන්නේ ලක්ෂයයි කේන්ද්‍රයයි අරයයි විතරයි වෘත්තයට තියෙන්නේ. අනිත් ඒවා සාමාන්‍ය තියරි. හරි? එහෙනම් ඔයගොල්ලෝ සරල රේඛාවෙන් මතක තියාගන්න ඕනේ ලක්ෂයක සිට රේඛාවට අඳින ලම්බක දුරයි ඊළඟ එක
කෝණ සමච්ඡේදක වල සමීකරණයි. අර රේඛා දෙකක ඡේදන ලක්ෂ හරහා යන ඕනෑම රේඛාවක සමීකරණයයි. එකම පැත්තද දෙපැත්තද කියලා බලන එකයි විතරයි. අමතක නම් මූලික ක්‍රම වලින් හදලා ගන්න. ඔච්චරයි තියෙන්නේ. අනිත් ඒවා කටපාඩම් කරන්න යන්න එපා. මේ ඕනම ගාන අපේ සරල ක්‍රමෙන් ඉගෙන හදන්න පුළුවන්. right? තේරුණානේ? එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.